සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට. මම හිතන්නේ මේ යන දැන් වැඩසටහන පිළිබඳ ඔබට නිරන්තර අවබෝධයක් ඇති මේ වෙනකොට යම්කිසි අපි මේ වැඩසටහන සිද්ධ කරන්නේ මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා මුහුණ දෙන ආදරණීය දුවා දරුවන් වෙනුවෙන්. විශේෂයෙන් ඉතිහාස විෂය සම්බන්ධව තමයි අපි අද දේශනේ සිදු කරන්නේ. ඉතිහාස විෂය සම්බන්ධව කතා කිරීමේදී මමත් සහෝදර ආචාර්යවරයෙකුත් විසින් අපි ඉතිහාසය විෂය සම්බන්ධව ඔබට දේශන සිද්ධ කරනවා. තවත් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට දින මාස කිහිපයයි තියෙන්නේ. ඉතින් ඔබ දැන් හොඳ මේ වෙනකොට යම්කිසි විදියකට ප්‍රශ්න පත්‍ර ව්‍යුහයන් ගැන, ප්‍රශ්න පත්‍ර ගැන, ප්‍රශ්න හැදෙන හැටි ගැන සහ මෙතෙක් 10 වසර සහ 11 වසර සිදු කරන ලද පාඩම් පිළිබඳ මන අවබෝධයකින් ඔබ මේ වෙනකොට සිටිය යුතුයි. කෙසේ වෙතත් අපි නැවතත් 10 වසරේ සිට අපි තෝරා ගන්නා ලද පාඩම් කීපයක් ඔබගේ වැඩි අවධානයකට යොමු කිරීමට මේ වැඩසටහන හරහා කටයුතු කරනවා. විශේෂයෙන් මෙවර සාමාන්‍ය පෙළ විභාගයේදී අපි වැඩි අවධානයක් 10 වසර සඳහා යොමු කරනවා. මන්ද මේ වෙනකොට ඔබ දන්නවා 11 වසරේ සඳහා ඔබට වැඩි කාලයක් අධ්‍යයන කටයුතු සිදු කිරීමට නොහැකි වුණා. ඒ හින්දා මම හිතනවා ප්‍රශ්න පත්‍ර ව්‍යුහය යම්කිසි විදියකට 10 වසර සඳහා ඔබට මේ මුහුණ දීමට සහ ඒ සඳහා වැඩි ප්‍රශ්නාවලියක් යොමු වේ අපි විශ්වාස කරනවා. කෙසේ වෙතත් 10 වසර සහ 11 වසර කියන මේ අවුරුදුවල් දෙක සාමාන්‍ය පෙළ විභාගයේදී වැඩි ප්‍රශ්න සඳහා යොමු කරන වසරවල් දෙකක්. ඒ හින්දා අපි 10 වසරේ සිට පාඩම් සාකච්ඡා කිරීමට අපි කටයුතු කරනවා. එහිදී විශේෂයෙන්ම නිරන්තරයෙන් අපි මේ ඉතිහාස නව විෂය නිර්දේශයේ නිරන්තරයෙන් 10 වසරේ පළමු පාඩම ඉතිහාසය හැදෑරීමේ මූලාශ්‍රය කියන පාඩමට වැඩි ඉඩකඩක් එහෙම නැත්නම් වැඩි අවධානයක් යොමු කළ පාඩමක් වෙනවා. එහෙනම් අපි මේ පාඩම පිළිබඳ අද ඔබත් සමග සාකච්ඡා කිරීමට මම බලාපොරොත්තු වෙනවා. ඉතිහාසය හැදෑරීමේ මූලාශ්‍රය කියන දෙයේදී විශේෂයෙන් අපි ඉතිහාසය කියන්නේ අතීතය. මානවයාගේ අතීතය පිළිබඳ හදාරන දෙයට අපි කියනවා ඉතිහාසය කියලා. එතකොට මේ ඉතිහාසය දී අපි අධ්‍යයනය කරන්නේ අතීත මිනිසා විසින් නිර්මාණය කරන ලද, පරිහරණය කරන ලද සහ වෙනස් කරන ලද දැනට ශේෂ වෙලා තියෙන දේවල් ටිකක් තමයි මේ අපි ඉතිහාසය කියලා ඉවරලා ඉගෙන ගන්න. ඒතර මේ වර්තමාන මිනිසා නෙවෙයි අපේ අතීත මුතුන් මිත්තු. අතීත මුතුන් මිත්තු කරපු කියපු දේවල් ටිකක් තමයි සහ ඒගොල්ලෝ නිර්මාණය කරපු දේවල් ටිකක් තමයි අපි මේ ඉතිහාසය කියන දෙයින් අධ්‍යයනය කරන්නේ. ඒතකොට ඉතිහාසය කියන විෂයේදී අපි මේ දේවල් තමයි අධ්‍යයනය කරන්නේ. ඒතකොට මේ අතීත මුතුන් මිත්තන් කරපු කියපු දේවල් අධ්‍යයනය කිරීම සඳහා අපිට යම් කිසි විදියකට සාධක අවශ්‍ය වෙනවා. මේ සාධකයන් වලට තමයි අපි කියන්නේ මූලාශ්‍රයන් කියලා. අතීතේ සීයලා වෙන්න පුළුවන්. අතීත මුතුන් මිත්තු රජවරු මේ කරපු දේවල් අපිට අධ්‍යයනය කිරීමේදී සාධක හම්බ වෙනවා. ඒගොල්ලෝ ඉතුරු කරපු දේවල්. මේ ඉතුරු කරපු දේවල් වලට තමයි අපි කියන්නේ මූලාශ්‍රයන්. ඒතර මේ ඉතුරු කරපු දේවල් ප්‍රධාන වශයෙන් කොටස් කීපයකට වර්ග කරනවා. ප්‍රධාන වශයෙන් කොටස්. ඒව තමයි අපි කියන්නේ ඉතිහාසයේ හැදෑරීමේ මූලාශ්‍රයන් කියන්නේ. ඒතර අපි කිව්වා අතීත මිනිස්සු නිර්මාණය කරපු, පරිහරණය කරපු, වෙනස් කරපු දේවල්. මේවා සාධක බොහෝමයක් තියෙනවනේ. ඒතර මේ සාධකයන් අපි ප්‍රධාන වශයෙන් කොටස් කීපයකට වර්ග කරනවා. ඒතර මේවා තමයි අපි කියන්නේ ඉතිහාසයේ හැදෑරීමේ මූලාශ්‍රයන් කියලා. එතකොට ඉතිහාසයේ හැදෑරීමේ මූලාශ්‍රයන් අපි ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වර්ග කරනවා. මොනවද මේ කොටස් දෙක? ඔබ මේ වෙනකොට දැන් දන්නවා. එකක් තමයි සාහිත්‍යමය මූලාශ්‍රය. සාහිත්‍යමය මූලාශ්‍රය. අනිත් ප්‍රධාන මූලාශ්‍රය තමයි දෙවෙනි මූලාශ්‍රය පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය. එතකොට අපි සාහිත්‍යමය මූලාශ්‍රයන් ප්‍රධාන වශයෙන් නැවත අනු කොටස් දෙකකට වර්ග කරනවා. මොකක්ද මේ දෙක? දේශීය සාහිත්‍ය මූලාශ්‍ර සහ විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර. ප්‍රධාන මූලාශ්‍රයන් දෙකයි. එකක් සාහිත්‍ය මූලාශ්‍ර, අනිත් එක පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර. දැන් ඊට පස්සේ අපි කතා කරපු පළවෙනි මූලාශ්‍රය වෙන සාහිත්‍යමය මූලාශ්‍රයන් නැවත කොටස් දෙකකට වර්ග කරනවා. එකක් දේශීය සාහිත්‍ය මූලාශ්‍ර, අනිත් එක විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර. අපි පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයන් කියන ඒවා දැන් ඔබ දන්නවා මොනවද?
චිත්‍ර වෙන්න පුළුවන්, මූර්ති වෙන්න පුළුවන්, කැටයම් වෙන්න පුළුවන්. එතනින් ගියාම පුරාවස්තු වෙන්න පුළුවන්. කාසි, ශිලාලිපි, අභිලේඛන මේ සියලු දේවල් පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය. එතකොට දැන් ඔබ හොඳින්ම දැනගත යුතු කාරණයක් වන්නේ එකක් තමයි ඉතිහාසය හැදෑරීමේ මූලාශ්‍රයන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි. එක තමයි සාහිත්‍යමය මූලාශ්‍රය, අනිත් එක තමයි පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය. දැන් අපි ඊළඟට බලමු මේ සාහිත්‍යමය මූලාශ්‍රය කියන්නේ මොනවද කියලා. එතකොට සාහිත්‍යමය මූලාශ්‍රයක් කියන්නේ අතීත ප්‍රජාව විසින් විවිධ කාලවකවානුවල ලියන ලද ග්‍රන්ථ හෝ ලේඛන මෙම සාහිත්‍යමය මූලාශ්‍රයන් ලෙස හඳුනා ගන්නවා. එතකොට අතීත ප්‍රජාව විසින් විවිධ කාලවකවානුවල ලියන ලද ග්‍රන්ථ හෝ ලේඛන මේ සියල්ල අපි ගන්නවා සාහිත්‍යමය මූලාශ්‍රය. එතකොට මෙම සාහිත්‍යමය මූලාශ්‍රයන් ප්‍රධාන වශයෙන් අපි නැවත වර්ග දෙකක් යටතේ හඳුනා ගන්නවා. එකක් තමයි දේශීය සාහිත්‍යමය මූලාශ්‍රය, අනිත් එක විදේශීය සාහිත්‍යමය මූලාශ්‍රය. ඊට පස්සේ අපි කතා කරමු බලන්න මේ දේශීය සාහිත්‍ය මූලාශ්‍රයන් කියන්නේ මොනවද කියලා. දේශීය සාහිත්‍ය මූලාශ්‍රයන් කියන්නේ අදින් වසර 2000කට පමණ පෙර සිට ලාංකිකයන් ගද්‍ය හා පද්‍ය වශයෙන් වරින් වර ලියන ලද කෘති මෙහිදී අපි සාහිත්‍යමය මූලාශ්‍රයන් ලෙස හඳුන්වනවා. අදින් වසර 2000කට පමණ පෙර. එහෙනම් අපේ මුතුන් මිත්තු නේද? අදින් වසර 2000කට පමණ පෙර ලාංකිකයන් විසින් ලියන ගද්‍ය වෙන්න පුළුවන්, පද්‍ය වෙන්න පුළුවන්, මෙන්න මේ දේවල් වරින් වර ලියන ලද කෘති අප විශේෂයෙන්ම සලකනවා මේ දේශීය මේ සාහිත්‍ය මූලාශ්‍රයන් ලෙස. ලාංකිකයන්ගේ දේශීය සාහිත්‍ය කෘති අතර වඩාත් පැරණිතම කෘතිය වන්නේ දීපවංශයයි. මේක හොඳට මතක තියාගන්න. මේක නිරන්තරයෙන් අහලා තියෙන ප්‍රශ්නයක්, කෙටි ප්‍රශ්නයක්. ලාංකිකයන්ගේ දේශීය සාහිත්‍ය කෘති අතර වඩාත් පැරණිතම කෘතිය වන්නේ දීපවංශයයි. දීපවංශය. මේක අපි ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනකොටත් ඔබට මම පෙන්නන්නම්. මේක මේ අපි දන්නවා කෙටි ප්‍රශ්න පත්‍රයේ නිරන්තරයෙන් අහලා තියෙන ප්‍රශ්නයක්. දීපවංශය රචනා කරන්නේ ක්‍රිස්තු වර්ෂ 4 වෙනි සියවසේදී. මේ දීපවංශයේ සඳහන් වෙනවා බුදුන් වහන්සේගේ ලංකා ගමනේ ඉඳන් මහසෙන් රජුගේ රාජ්‍ය කාලය දක්වා. මහසෙන් රජුගේ රාජ්‍ය කාලය. දැන් ක්‍රිස්තු වර්ෂ 4 වෙනි සියවසේ තමයි ලියන්නේ දීපවංශය. හැබැයි ඒකේ තියෙන තොරතුරු වල ආරම්භය බුදුන් වහන්සේගේ ලංකා ගමනේත් එක්ක. එතන බුදුන් වහන්සේගේ ලංකා ගමනේ සිද්ධ වන්නේ ක්‍රිස්තු පූර්ව යුගයේ. එතකොට හැබැයි මේක ලියන්නේ 4 වෙනි සියවසේ ක්‍රිස්තු වර්ෂ. බුදුන් වහන්සේගේ ලංකා ගමනෙන් අවුරුදු 900ක් විතර ගියාට පස්සේ තමයි ලියන්නේ. එතකොට අපි මේක කතා කරන මේ සාහිත්‍යමය මූලාශ්‍රයන් පරිශීලනය කරනකොට අවධානය යොමු කළ යුතු කරුණුත් කියන. ඉතින් ඔබ මෙතනදී පොඩි ඔළුවට ගන්න ඕනි කරුණක් තමයි අවුරුදු 900කට කලින් වෙච්ච දේවල් ටිකක් තමයි දැන් ඒ කියන්නේ 4 වෙනි සියවසේදී දීපවංශය ලියන්නේ. එතකොට සමහර විට මේකේ යම් දේවල් හරියන්න පුළුවන්, වැරදෙන්න පුළුවන්. ඒ ලැබෙන තොරතුරු මූලාශ්‍රයන් අනුව කෙසේ වෙතත් ලංකාවේ පැරණිතම සාහිත්‍ය කෘතියක් විදිහට සහ වටිනා කෘතියක් විදිහටත් සහ විශිෂ්ට කෘතියක් විදිහට අපිට මේ දීපවංශය හඳුන්වන්න පුළුවන්. එතකොට මේ දීපවංශයේ තියෙන අඩුපාඩු අපිට හඳුනා ගන්න පුළුවන්. එකක් තමයි මේ පුනරුක්ති දෝෂ අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ කියන්නේ එකම දේ අවස්ථා කීපයකදී රචනා කරලා තියෙනවා. දීපවංශයේ මේක දකින්න හම්බෙන දෙයක්. විශේෂයෙන්ම රුවන්වැලි මහා සෑය නිර්මාණය කිරීම සම්බන්ධව අවස්ථා කීපයකදී සඳහන් වෙලා තියෙනවා. දුටුගැමුණු රජතුමා විසින් නිර්මාණය කරන ලද මේ රුවන්වැලි මහා සෑය සම්බන්ධව. ඒ වගේම මේකේ තවත් අඩුපාඩුවක් තමයි මේ ඓතිහාසික වශයෙන් වටිනා තොරතුරු ඉතා කෙටියෙන් තමයි සඳහන් කරලා තියෙන්නේ. මෙන්න මේ අඩුපාඩු මේ අපිට මේ දීපවංශය තුල දකින්න හම්බෙනවා. මේ අඩුපාඩු මගහරවා ගැනීම සඳහා තවත් කෘතියක් රචනා කරනවා. ඒ තමයි ක්‍රිස්තු වර්ෂ 5 හෝ 6 වෙනි සියවස් වල රචනා වන ලංකාවේ විශිෂ්ටතම සාහිත්‍ය කෘතියක් විදිහට හඳුන්වන මහා වංශය.
මේ මහා වංශයත් අර ඊට කලින් නිර්මාණය කරපු දීප වංශය වගේ බුදුන් වහන්සේගේ ලංකා ගමනේ ඉඳන් මහසෙන් රජුගේ රාජ්‍ය කාලය දක්වා මහා වංශයේ මුල් කොටස රචනා කරනවා. මුල් කොටස. එතන මහා වංශයේ මුල් කොටස තමයි අර දීප වංශයේ තියෙන මේ වපසරියම තමයි කතා කරන්නේ මේ මහා වංශේ. හැබැයි ඊට වඩා වෙනස් විදිහකට කියනවා තොරතුරු. එතකොට මේ මහා වංශයේ රචනා කරන්නේ අනුරාධපුරයේ හිටපු කවුද? මේ අපි දන්නවා මේ අනුරාධපුරයේ සිටි දික්සඳ පිරිවෙනේ දික්සඳ සෙනෙවියා පිරිවෙනේ විසු මහා නාම හිමියන්. මහා නාම හිමියන් තමයි මේක රචනා කරන්නේ. අනුරාධපුරයේ දික්සඳ සෙනෙවියා පිරිවෙනේ විසු මහා නාම හාමුදුරුවෝ මහා නාම හිමියන්. එතකොට මේ මහා නාම හිමියන් ලියන මහා වංශයේ වැඩි ඉඩකඩක් ඒ වගේම වැඩි අවස්ථාවක් සඳහන් කරන්නේ වැඩි අවධානයක් යොමු කරන්නේ අප රටේ හිටපු ශ්‍රේෂ්ඨ රජවරයෙක් වෙන දුටුගැමුණු රජතුමා පිළිබඳ. එතන දුටුගැමුණු රජතුමාට වැඩි අවධානයක් දීලා තමයි මේ මහා නාම හාමුදුරුවෝ මේ මහා වංශයේ මුල් කොටස රචනා කරන්නේ. ඒකට හේතු කාරණා කීපයක් තියෙනවා. කෙසේ වෙතත් අපි ඒවා පසුව සාකච්ඡා කරමු. මේ මහා වංශය ලංකාවට සුවිශේෂී වැදගත්කමක් වෙනවා. ඒ තමයි ලෝක ඉතිහාසය ගත්තත්, ලෝකයේ රටවල් ගත්තත් අඛණ්ඩ ඉතිහාසයක් තියෙන රටවල් ඉතා සුළු ප්‍රමාණයයි තියෙන්නේ. අඛණ්ඩ ඉතිහාසයක්. එතකොට මේ මහා වංශය රචනා කරන්නේ ක්‍රිස්තු වර්ෂ 5 හෝ 6 වෙනි සියවස වුණාට ලංකාවට බුදුන් වහන්සේගේ ආගමනයත් එක්ක එහෙම නැත්නම් බුදුන් වහන්සේගේ වැඩමවීමත් එක්ක එදා ඉඳන් මේ අඛණ්ඩව තොරතුරු වාර්තාකරණයක් සිද්ධ වෙලා තියෙනවා. මහා නාම හාමුදුරුවෝ මේක මහසෙන් රජුරුවන්ගේ රාජ්‍ය කාලයේ පළවෙනි කොටස නියලා ඉවර වුණාට මේ මහා වංශය ඉවර වෙන්නේ නැහැ. ඊට පස්සේ විවිධ පුද්ගලයන් විවිධ කර්තෘවරුන් විසින් මේක අඛණ්ඩ කෘතියක් ලෙස මහා වංශය රචනා කරනවා. ඒ හින්දා ලෝකේ අඛණ්ඩ ඉතිහාසයක් තියෙන රටවල් අතරට මේ ලංකාවත් එක්වෙනවා මේ මහා වංශයේ හින්දා. මේ මහා වංශයේ හින්දා අප රටේ තියෙන වැදගත්ම කෘතියක් විදියටත් සලකන්න පුළුවන්. ඒ වගේම තමයි මේ මහා වංශයේ තියෙන තවත් වැදගත්කමක් තමයි මේ මහා වංශයේ අර ඊට කලින් ලියන ලද දීප වංශයේ තොරතුරු සනාතත් වෙනවා. මේ එක සමාන බොහෝ තොරතුරු දීප වංශයේ තියෙන තොරතුරු සම්බන්ධයි. දීප වංශයේ තියෙන තොරතුරුත් මේ මහා වංශයේ තොරතුරුත් මුල් කොටසේ එක හා සමානයි. විශේෂයෙන්ම මේ මහා වංශයේ තවත් වැදගත් දෙයක් තමයි ලියන ලද තොරතුරු ශිලාලේඛන මගින් තහවුරු කිරීම. මහා වංශයේ තියෙන තොරතුරු ශිලාලේඛන මගින් තහවුරු වීම නිසා මේ මහා වංශයේ තියෙන තොරතුරු ඉහළ නිර්වද්‍යතාවයක් එහෙම නැත්නම් ඉහළ නිවැරදිතාවයකින් යුක්ත සාහිත්‍යමය මූලාශ්‍රයක් ලෙස විද්වතුන් සලකනවා. ඒ අතරට අපි දන්නවා මහා වංශයේ තියෙනවා මේ මහින්දාගමනය එහෙම නැත්නම් මිහිඳු හාමුදුරුවන්ගේ පැමිණීම ගැන. එතකොට ශිලාලේඛන වලිනුත් මේ කතා පුවත සනාථ කරනවා. ඒක තමයි රජගල තියෙන ශිලාලේඛනය. ඊට අමතරව දුටුගැමුණු රජතුමාට මම කියවනේ මුලිනුත් වැඩි අවධානයක් දීලා වෙලා මේ මහා වංශය ලිව්ව කියලා. ඒතර දුටුගැමුණු රජතුමාට ඔබ දන්නවා දසමහ යෝධයෝ සම්බන්ධ මේ හිටියා කියන කතා පුවත. ඒතර මේ දුටුගැමුණු රජතුමාගේ දසමහ යෝධයන් සම්බන්ධ මහා වංශයේ සඳහන් වෙලා තියෙනවා. දැන් දන්නවනේ දසමහ යෝධයෝ නන්ද්‍රි මිත්‍ර, වේලු සුමන මේ වගේ යෝධයෝ 10 දෙනෙක් හිටියා. එතකොට මේ යෝධයන් සම්බන්ධ ශිලාලේඛන වලින් නැට්ටුක්කන්ද ශිලාලේඛනය, සිතුල්පව්වේ ශිලාලේඛන මේ වගේ ශිලාලේඛන ගණනාවකින් තොරතුරු අනාවරණය වෙනවා. නන්දි මිත්‍ර යෝධයා සම්බන්ධ මේම ශිලාලේඛනයක් තියෙනවා. පරුමක නදික පුත පරුමක මිතසලෙනි. ප්‍රමුඛ වූ නන්දිකගේ පුතා පරුමක නදික පුත ප්‍රමුඛ වූ නන්දිකගේ පුතා ප්‍රමුඛ වූ මිත්‍රයි. මිත්‍ර කියන්නේ මෙතන නන්දි මිත්‍ර. එතකොට නන්දි මිත්‍ර කියන යෝධයා සම්බන්ධ මේ ශිලාලේඛනයේ නන්දි මිත්‍රට සම්බන්ධ සංකේත දෙකක් සඳහන් වෙලා තියෙනවා. එතකොට මේවා
මොකද දුන්න සහ ඊතලයේ කියන මේ දුන්න කියන සංකේතය තියෙනවා. එතකොට අපි දන්නවා නන්දිමිත්‍ර කියන්නේ මේ දුනු ශිල්පයට දක්ෂ යෝධයෙක්. එතකොට මේ ශිලාලේඛනයෙන් තහවුරු වෙනවා නම් මේ නන්දිමිත්‍ර කියන. එතකොට නන්දිමිත්‍ර කියන කෙනෙක් හිටියා කියන අපිට කරුණ තහවුරු වෙනවා මේ ශිලාලේඛනයෙන්. විශේෂයෙන් ශිලාලේඛන කියන එක මේ වංශ කතාවල අපි දැන් ශිලාලේඛන කියන දේ අපිට කතා කරන්න වෙන්නේ පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයක් යටතේ. එතකොට අපි කතා කරමු. නමුත් මේකේ මත තියාගන්න ශිලාලේඛන ලියන්නේ බොහෝ විට සමකාලීන යුගයේ. ඒ කියන්නේ දැන් නන්දිමිත්‍ර ඉන්න කාලයේදීම තමයි ශිලාලේඛනයක් ලියනවා නම් ලියන්නේ. ඒක එක්තරා සුවිශේෂී දෙයක්. එහෙනම් අර ශිලාලේඛන වලිනුත් අපිට අර මහා වංශය කියපු කතා තවදුරටත් තහවුරු වෙනවා. ඒ හින්දා මේ මහා වංශය කියන්නේ විශ්වාසනීය සහ නිර්වද්‍යතාවයකින් යුක්ත මූලාශ්‍රයක්. එහෙම නැත්නම් දේශීය සාහිත්‍ය මූලාශ්‍රයක් ලෙසට අපිට හඳුන්වන්න පුළුවන්. මේ මහා වංශය දැන් අපි කතා කරපු දීප වංශය වගේම දේශීය සාහිත්‍ය මූලාශ්‍ර අතර රජරට ශිෂ්ටාචාරය හැදෑරීමටද උපකාරී වෙන ධර්ම ග්‍රන්ථ කිහිපයක් ඔබගේ පෙළපොතේ තියෙනවා. ඒ අතර බෝධි වංශය, පූජාවලිය, ධූප වංශය, එතනින් ගියාපම සද්ධර්ම ලංකාරය, ධාතු වංශය වගේ මේ වංශ කතා දේශීය සාහිත්‍ය මූලාශ්‍රයන් අතර රජරට ශිෂ්ටාචාරය, එහෙම නැත්නම් අනුරාධපුරය සහ පොළොන්නරුව කියන මේ යුග, එහෙම නැත්නම් ශිෂ්ටාචාරය හැදෑරීමේ සඳහා අපට වැදගත් වෙනවා ධර්ම ග්‍රන්ථ තමයි මේවා. ඒ කියන්නේ දේශීය සාහිත්‍යමය මූලාශ්‍රය. එතකොට මේකත් කෙටි ප්‍රශ්න වලට නිරන්තරයෙන් අහන එක. රජරත්න ශිෂ්ටාචාරයේ දැකගත හැකි ධර්ම ග්‍රන්ථ පිළිබඳ නිරන්තරයෙන් අහලා තියෙනවා මේ කෙටි ප්‍රශ්න වලට. ඊට අමතරව දේශපාලනික තොරතුරු ඇතුළත් කරන ලද පූජාවලිය අපිට කතා කරන්න පුළුවන් දේශීය සාහිත්‍ය මූලාශ්‍රයන් ගණයටම. ඒ වගේම ගම්පොළ රාජ්‍යයේ සිට අපි කතා කරනවා මේ දැන් අපි කතා කරපු මේ රාජාවලිය වැදගත් වෙනවා ගම්පොළ රාජ්‍යයේ සමයේ ඉඳන් මේ මහනුවර කෝට්ටේ යුගයේ දක්වාම මේ ඉතිහාසය හැදෑරීමට. මේ ගම්පොළ ඉඳන් කෝට්ටේ ඉතිහාසය හැදෑරීම සඳහා අපට වැදගත් වෙනවා මේ රාජාවලිය. රාජාවලිය හැබැයි දේශපාලනික තොරතුරු වලට තමයි වැඩි අවධානයක් දීලා තියෙන්නේ. අර අපි ඉස්සෙල්ලා කතා කරේ ධර්ම ග්‍රන්ථ. මේ රාජාවලියේ තියෙන්නේ දේශපාලනික තොරතුරු. ඊට පස්සේ අපි කතා කරනවා නම් මේ කෝට්ටේ රාජ්‍ය කාලයේ ඉඳන් මහනුවර රාජ්‍ය කාලය දක්වා අධ්‍යයනය කරද්දී විශේෂයෙන්ම වැදගත් වෙන මූලාශ්‍රයන් තමයි මේ සංදේශ කාව්‍යයන්, හටන් කාව්‍යයන්, එතනින් ගියාපුවාම ප්‍රශස්ති කාව්‍යයන්, මේ වගේ දේවල්. එතකොට අපි දන්නවා මේ සංදේශ කාව්‍යයන්, ප්‍රශස්ති කාව්‍යයන්, ඒ වගේම හටන් කාව්‍යයන්. මේවට මේ එකිනෙකට වෙනස් අන්තර්ගතයකින් යුක්ත වූ පැරණි දේශීය සාහිත්‍ය මූලාශ්‍රයන් කියලා ඉවරලා වුණත් අහන්න පුළුවන්. මේකේ මොකද අන්තර්ගතයේ මේ අපි මේ කතා කරපු අර සංදේශ කාව්‍යයකට වඩා අන්තර්ගතය වෙනස් හටන් කාව්‍යයක. හටන් කාව්‍යයක අන්තර්ගතයකට වඩා වෙනස් ප්‍රශස්ති කාව්‍යයක. ඒතකොට ප්‍රශස්ති කාව්‍යයක මන්ද ප්‍රශස්ති කියන්නේ රාජවරයා වර්ණනා කිරීම සඳහා භාවිතා කරන ලද කාව්‍ය විශේෂය. එතකොට මෙන්න මේ අපි කතා කරපු මේ දේශීය සාහිත්‍යමය මූලාශ්‍රය අපිට වැදගත් වෙනවා කෝට්ට රාජ්‍ය කාලයේ සිට මහනුවර රාජ්‍ය සමය දක්වා ඉතිහාසය හැදෑරීමට. මේ ආකාරයට අපි දේශීය සාහිත්‍යමය කෘති ගැන කතා කිරීමක් කරා. හැබැයි මේ දේශීය සාහිත්‍ය කෘති විමර්ශනය කරනකොට අපි වැඩි අවධානයක් යොමු කළ යුතුයි කෘතිය රචනා කළ කාලය කුමන කාලයකද? අපි අර කතා කරේ දැන් මහා වංශය ලියනවා ක්‍රිස්තු වර්ෂ 5 සහ 6 වෙනි සියවස්වල. දීප වංශය ලියනවා ක්‍රිස්තු වර්ෂ 4 වෙනි සියවස්වල. හැබැයි ඒකේ තියෙන්නේ මොකක් ඉස්සරේවත් තියෙනවා. එතකොට ඒක තමයි අපි කිව්වේ කෘතිය රචනා කරන ලද කාලය. වැදගත් අවධානයක් යොමු කළ යුතුයි. ඒ වගේම කෘතියේ රචනා කරන ලද කතුවරයා කවුද කියලා වැදගත් වෙනවා. ඊට අමතරව ඒ මූලාශ්‍රයට සපයාගත් තොරතුරු වැදගත් වෙනවා. ඒ කියන්නේ තමයි ඒ කාව්‍යයට වෙන්න පුළුවන්, සංදේශයකට වෙන්න පුළුවන්. ඒ අදාළ
තොරතුරු කෙසේද ලබාගත් ආකාරය වැදගත් වෙනවා. ඊට අමතරව කතුවරයාගේ අරමුණ. දැන් මහා වංශය ලියන්නේ මහානාම හාමුදුරුවෝ. එතකොට මහානාම හාමුදුරුවන්ගේ නෑදෑකමක් එහෙම නැත්නම් ඥාතිත්වයක් තියෙන දුටුගැමුණු රජතුමා. එතකොට ඉතිහාසයේ වීරියා බවට නිර්මාණය කරනවා මේ මහා වංශයේ දුටුගැමුණු රජතුමා. ඒකම තමයි පීතෘඝාතකයෙක් විදිහටත් සලකන මේ අපි සඳහන් සීගිරිය නිර්මාණය කරන කාශ්‍යප රජතුමා. ඔහු පීතෘඝාතකයෙක්, ඔහු ඉතිහාසයේ ම්ලේච්ඡතම පාලකයෙක් විදිහටත් සහ ඉතිහාසය ඔහුට ලබා දෙන ඉඩකඩ යම් කිසි විදිහකට මේ මහා වංශය සීමා කිරීමක් කරලම හේතුව එතනක් තියෙන්නේ ඥාතිත්වය. ඒ හින්දා මේ කතුවරයාගේ අරමුණ සහ කතුවරයාගේ කෘතියේ අරමුණ ඒ වගේම තමයි කෘතිය රචනා කරපු කතුවරයා පිළිබඳ මම හිතන්නේ මේව පිළිබඳ ඔබ අවධානයකින් තමයි මේ දේශීය සාහිත්‍ය කෘති පරිශීලනය කරන්න ඕනේ. දේශීය වෙන්න පුළුවන් විදේශීය සාහිත්‍ය කෘති. එතකොට මේ සාහිත්‍ය කෘති පරිශීලනය කරද්දී මෙන්න මේ කරුණු පිළිබඳ ඔබ මන අවබෝධයකින් කටයුතු කිරීමත් වැදගත් වෙනවා. එතකොට මේ දේශීය සාහිත්‍ය මේ මූලාශ්‍රයන් වෙන්න පුළුවන් විදේශීය සාහිත්‍ය මූලාශ්‍රයන් වෙන්න මේ සාහිත්‍ය මූලාශ්‍රයන් පිළිබඳව තාර්කිකව ඔබට කරුණු අවබෝධ කර ගැනීම සඳහා මේවා වැදගත් වෙනවා. ඊට පස්සේ අපි කතා කරමු දේශීය සාහිත්‍ය මූලාශ්‍රයන් වලින් අනව විදේශීය සාහිත්‍යමය මූලාශ්‍රයන්. විදේශීය සාහිත්‍යමය මූලාශ්‍රයන්. ශ්‍රී ලංකාව පිළිබඳ අතීතයේ ඉඳන් විදේශීය රටවල් වැඩි අවධානයක් යොමු කළ බව අපිට තොරතුරු වාර්තා වෙනවා. එතකොට මේ විදේශීය රටවල් ලංකාව පිළිබඳ අතීතයේ ඉඳන් අවධානය යොමු කිරීමත් හේතු කොටගෙන විදේශීය රටවල් මේ ලංකාව පිළිබඳ තොරතුරු වාර්තා කිරීමට හේතු වෙනවා. මෙන්න මේ ලංකාව පිළිබඳ තොරතුරු විදේශීය කතුවරයන් විසින් ලියන ලද සාහිත්‍යමය කෘති අපි හඳුන්වනවා විදේශීය සාහිත්‍ය කෘති ගණයට. එතකොට ලංකාවේ තියෙන තොරතුරු ලංකාවේ ඉන්න කතුවරු නෙවෙයි ලියන්නේ විදේශීය රටවල ඉන්න කතුවරු. ලංකාව අතීතයේ ඉඳන්ම අසල්වැසි ඉන්දියාවත් එක්ක සම්බන්ධයි. එතකොට මේ ඉන්දියාවත් එක්ක තියෙන සම්බන්ධතාවයේ හින්දාම තමයි අපිට මේ බුදුදහම පවා ලැබෙන්නේ. එතකොට ඉන්දියාවයි ලංකාවයි අතර තියෙන සමීප සම්බන්ධතාවය අතීතයේදී තිබ්බා. ඒ හින්දාම ඉන්දියාවේ විවිධ කෘතිවල ලංකාව පිළිබඳ තොරතුරු වාර්තා වෙලා තියෙනවා. විශේෂයෙන්ම දෙමළ කෘති වන සිලප්පදිකාරම්, මණිමේකලයි, පදිවිප්පත්තු වැනි මේ දමිළ කෘති වගේම අපි දන්නවා මහා භාරතේ, රාමායනය, මේ වගේ වාල්මීකිගේ රාමායන මේ වගේ මේ සාහිත්‍යමය කෘතිවල මේ ලංකාව පිළිබඳව තොරතුරු වාර්තා කරලා තියෙනවා. එතකොට මෙන්න මේ සියලු දේවල් අපි ගන්නවා විදේශීය සාහිත්‍යමය මූලාශ්‍රයන් යටතට. එතකොට අර අපි දේශීය සාහිත්‍ය කෘති මේ කතා කරා වගේම මේ විදේශීය සාහිත්‍ය කෘති කතා කරනකොට මේ විදේශීය සාහිත්‍ය කෘති නැවත වරක් අපිට වර්ග දෙකක් යටතේ හඳුනා ගන්න පුළුවන්. ඒ තමයි ලංකාවට ඇවිල්ලා ලංකාවේ තොරතුරු දැක බලාගෙන ඒ පිළිබඳ තොරතුරු වාර්තා කරලා ලියන ලද කෘති වගේම ලංකාවට එන්නෙත් නැතුව ලංකාව පිළිබඳ දැකලත් නැති හැබැයි ලංකාව පිළිබඳ ගියාපු අයගෙන් අහලා ලංකාව පිළිබඳ තොරතුරු කියවලා බලලා විදේශීය කතුවරුන් විසින් ලියන ලද කෘති යන කෘති දෙකක් වර්ග කරන්න පුළුවන්. එකක් තමයි ලංකාවට පැමිණ ලංකාවේ දැක බලාගෙන එයින් ලද තොරතුරු වාර්තා කරන කෘති වගේම ලංකාවට නොපෙමිණ ලංකාව පිළිබඳව රචනා කරන කෘති වශයෙන් වර්ග දෙකකට අපිට වර්ග කරන්න පුළුවන්.
16 වෙනි සියවසේදී ලංකාව යටත් විජිතයක් වුණාට පස්සේ විවිධ රටවල විවිධ භාෂාවල ලේඛකයන් මේ ලංකාවට ආවා. ලංකාව පිළිබඳ අවධානය යොමු කරා. එතකොට මේ විවිධ භාෂා වලින් විවිධ ජාතීන් මේ ලංකාව පිළිබඳ කෘති රචනා කරන්න පෙළඹුණා. එතකොට මේ පෙළ පොතේ තියෙනවා මේ ලංකාවට පැමිණ ලංකාවේ තත්තු දැක බලාගෙන රචනා කරන කෘති සහ ඒ රටවල් ඔබට ගේ පෙළ පොතේ තියෙනවා. ඉතින් මම හිතනවා ඒක නිරන්තරයෙන් නැවතවරක් බලන්න. අපිට කාලය සීමිත බැවින් අපි ඉතාමත් කෙටියෙන් පැහැදිලි කිරීමක් කරන්නේ. චීන මූලාශ්‍ර, අරාබි මූලාශ්‍ර, එතනින් ගියාම පෘතුගීසි මූලාශ්‍ර, ඕලන්ද මූලාශ්‍ර සහ ඉංග්‍රීසි මූලාශ්‍ර වශයෙන් අපිට මේ විවිධ ජාතීන් අපිට වර්ග කරන්න පුළුවන්. දැන් අපි දන්නවා උදාහරණ කීපයක් ගමු. චීන මූලාශ්‍රයන් විදිහට සලකනවා අපි මේ පාහියන් මේ හිමියන්ගේ දේශාටන වාර්තා, විශේෂයෙන්ම මේ බෞද්ධ රාජධානිය පිළිබඳ විස්තරය කියන මේ කෘතිය තුල මේ පාහියන් භික්ෂුව ලංකාවේ විවිධ ස්ථානවල මේ ගිහිල්ලා ඉවරලා උන්වහන්සේ ලද අත්දැකීම් සහ උන්වහන්සේගේ ලද අවබෝධයෙන් මේ කෘතියට තොරතුරු වාර්තා කරලා තියෙනවා. ඒ වගේම තමයි ලංකාවේ බොහෝ කාලයක් රැඳ සිටපු ලංකාව පිළිබඳ ඉතා නිවැරදි තොරතුරු ගණනාවක් රචනා කරන ලද කෘතියක් තමයි එදා හෙළදිව. මේ රචනා කරන්නේ රොබර්ට් නොක්ස් විසින්. එතකොට ඔහු ලංකාවේ සිරකරුවෙක් විදියටත් ඔහුට ඉන්න සිද්ධ වෙන කාලයකදී මොහු ඒ තුලිනුත් ලංකාවේ දේශපාලනය, ලංකාවේ සංස්කෘතිය මේ දේවල් පිළිබඳ මන අවබෝධයක් මේ ක්‍රියාදාමය හරහත් ඔහු අත්දැකීම් ලබා ගන්නවා. මේවා සියල්ල කැටිකරගෙන තමයි එදා හෙළදිව කියන විශිෂ්ට කෘතිය රචනා කරන්නේ රොබර්ට් නොක්ස් විසින්. එතකොට මෙන්න මේ වගේ තවත් ලංකාවට පැමිණි එක්කෙනෙක් තමයි ඉබන් බතූතා. මේ වගේ බොහෝ අය ලංකාවට පැමිණ ලංකාවේ තතු දැක බලාගෙන කෘති රචනා කරපු අය. මීට අමතරව අර අපි කිව්ව දෙවෙනි කණ්ඩායම තමයි ලංකාවට පැමිණෙන්නේ නැතුව ලංකාවේ තතු අසා දැනගෙන ඒ පිළිබඳව රචනා කරන ලද කෘති රචනා කළා තියෙනවා. ඒවා අපි කතා කරනවා මේ විදේශීය සාහිත්‍ය මූලාශ්‍රයන් යටතේම තමයි මේවත් සාකච්ඡා කරන්නේ. ඒ අතර ග්‍රීක මූලාශ්‍රයක් වන ඇරිස්ටෝටල්ගේ ඩිමන්ඩෝ කෘතිය, මෙකස්තිනෙක්ස්ගේ මේ ඉන්ඩිකා කෘතිය, මේ වගේ දේවල්, ඒ වගේම රෝම මූලාශ්‍රයක් විදියට ගන්නවා අපි මේ ප්ලීනිගේ නැචරල් හිස්ට්‍රියා කෘතිය ඉතාමත්ම වැදගත් කෘතියක් විදිහට සැලකනවා. මේ ටොලමිගේ භූගෝල ශාස්ත්‍රීය ප්‍රවේශ කෘතිය, ඒ වගේම ටොලමිගේ ලංකා සිතියම මේ වගේ කර්තෘවරුන් ලංකාවට කිසි දවසක පැමිණිලා නැහැ. නමුත් ලංකාවට පැමිණෙන්නේ නැතුව ලංකාවේ පිළිබඳ තොරතුරු වාර්තා කරලා තියෙනවා. දැන් ටොලමිගේ ලංකා සිතියම ගත්තොත් ඒ වෙනකොට විශිෂ්ටතම සිතියමක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ලංකාවේ බොහෝ සෙයින් සමාන සිතියම. එතකොට මේ වගේ දේවල් අපි කතා කරනවා විදේශීය සාහිත්‍ය මූලාශ්‍රයන් යටතට. අපි මෙතෙක් සාකච්ඡා කරපු මේ ඉතිහාසය හැදෑරීමේ මූලාශ්‍රයන් ගැන නැවත වරක් අපි හැරිලා බැලුවොතින්, නැවත වරක් සාකච්ඡා කරවොතින් අපිට ප්‍රධාන විදියට ඔබගේ අවධානය යොමු කළ යුතු වන්නේ ඉතිහාසය හැදෑරීමේ මූලාශ්‍රයන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි. එකක් තමයි සාහිත්‍යමය මූලාශ්‍ර, අනිත් එක තමයි පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර. සාහිත්‍යමය මූලාශ්‍ර අපි නැවත වරක් වර්ග කරා. එකක් තමයි දේශීය සාහිත්‍ය මූලාශ්‍ර සහ විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර. එතකොට දේශීය සාහිත්‍ය මූලාශ්‍ර කියන්නේ මොනවද කියන දේ ටික අපි සාකච්ඡා කරා. ප්‍රධාන වශයෙන්ම මහා වංශය වෙන්න පුළුවන්, දීප වංශය වෙන්න පුළුවන්, රාජාවලිය වෙන්න පුළුවන්, සංදේශ කාව්‍යයන් වෙන්න පුළුවන්. මේ සියලු දේවල් ටික, හටන් කාව්‍යයන්, මේ සියලු දේවල් කතා කරන්නේ දේශීය සාහිත්‍ය කෘති ගණයට. ඊට පස්සේ අපි කතා කරා විදේශීය සාහිත්‍ය කෘති. විදේශීය සාහිත්‍ය කෘති වර්ග දෙකයි. එකක් තමයි ලංකාවට පැමිණ ලංකාවේ තතු දැක බලාගෙන රචනා කරන කෘති වගේම ලංකාවට නොපැමිණ ලංකාව පිළිබඳ අසා දැනගෙන ලංකාව පිළිබඳ තොරතුරු කියවා ලද දැනුමෙන් ලියන ලද කෘති අපි ලෙස මේ වර්ග කිරීම දෙකක් යටතේ අපි මේ වෙනකොට කරුණු හඳුනාගෙන තියෙනවා. එතකොට මේ සාහිත්‍යමය කෘති
මේ කතා කිරීමේදී විශේෂයෙන්ම අපි සාහිත්‍ය මූලාශ්‍රයන් වල ලැබෙන ප්‍රයෝජනයන් ගැනත් අපි කෙටියෙන් හෝ දැන ගැනීම ඉතාමත්ම වැදගත්. විශේෂයෙන් අපිට මේ සාහිත්‍යමය මූලාශ්‍රයන් වල ප්‍රයෝජනයක් විදිහට කතා කරන්න පුළුවන් ඓතිහාසික කාල අනුපිළිවෙල සකස් කර ගැනීමට මේ සාහිත්‍යමය මූලාශ්‍රයන් අපිට වැදගත් වෙනවා. ඒ වගේම තමයි එක් එක් අවදීන් වල දේශපාලනික ආර්ථික සමාජ සංස්කෘතික ඉතිහාසයේ තේරුම් ගැනීමට මේ සාහිත්‍යමය මූලාශ්‍රයන් වැදගත් වෙනවා. දැන් අපි කතා කරපු අර රොබර්ට් නොක්ස්ගේ දා හෙළදිව වගේ කෘති අපිට මේ යුගයේදී දේශපාලනික තත්ත්වයන් ගැන අවබෝධයක් ලබා ගැනීමට හැකියාවක් ලැබෙනවා. ඒ වගේම තමයි එක් මූලාශ්‍රයක් මගින් ලැබෙන තොරතුරු තවත් මූලාශ්‍රයකින් තහවුරු කර ගැනීමත් අපිට තවත් මේ සාහිත්‍ය මූලාශ්‍රයන් වලින් ලැබෙන ප්‍රයෝජනයක් විදිහට අපිට හඳුන්වලා දෙන්න පුළුවන්. මම අර මුලදීම කතා කරේ මුල් දීප වංශයේ තියෙන තොරතුරු මහා වංශයෙන් සනාථ කරා. එතකොට මෙන්න මේවත් අපිට ලැබෙන ප්‍රයෝජනයක්. ඒ වගේම තමයි විදේශීය සාහිත්‍යමය මූලාශ්‍රයන් මගින් අප රටේ විදේශීය සම්බන්ධතා සහ විදේශීය රටවල් වලින් ලංකාවට සිදු වෙලා තියෙන බලපෑම් පිළිබඳව මනා අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කරුණු මම හිතනවා රචනා ප්‍රශ්න පත්‍රයේදී ඔබට වැදගත් වෙයි. විශේෂයෙන් මේ වගේ මේ සාහිත්‍යමය මූලාශ්‍රයන් වලින් ලැබෙන ප්‍රයෝජනය කිහිපයක් ලියන්න වගේ ප්‍රශ්නයක් එන්න ඉඩ තියෙනවා. එහෙනම් මෙන්න මේ සාහිත්‍යමය මූලාශ්‍රයන් වලින් ලැබෙන ප්‍රයෝජනයන් පිළිබඳ මනා අවබෝධයකින් කටයුතු කරන්න. අපි ඊළඟ වීඩියෝ එකේදී මේකේ අවසාන කොටස වෙන පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයන් පිළිබඳ සාකච්ඡා කරමු. මේ කරපු පාඩම පිළිබඳ හොඳින් අවධානය යොමු කර ඊළඟ අපගේ වීඩියෝ එක නැරඹීමේදී මේක මම හිතන්නේ ප්‍රයෝජනයක් වෙයි. එහෙනම් නැවත වරක් බලලා ඉවරෙලා අපේ ඊළඟ වීඩියෝ එකට සම්බන්ධ වෙන්න කියන ආයාචනය කරනවා. ඔබ සැමට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.